සබ්බ පාපස්ස අකුරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පඤ්ඤෝදප්පනං ඒතං බුද්ධාන සාසනං බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යෝන් සිතට දහම් සිසිර නිර්මාතෘ කොට්ටුන්න සිරිදේව මිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභූතවාදී නිරයං උපේති යෝචාපි කත්වාන කරෝමිති චාහ උබෝපිතේ පෙච්ච සමාභවන්ති නීන කම්මා මනුජා පරත්තති. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත බුද්ධිමත් පින්නතුනි, අද දින ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ මාකොළ උතුරු මාකොළ නොම්බර 493 1 නිවසේ පදිංචි පින්වත් අපේ DPR රන්සිංහ මහත්මයා සහ WS ටිනීෂියා ප්‍රියංගිකා නෝනා මහත්මිය විසින් අද දිනත් ශ්‍රී ලංකා වාසී සියලුම සදැහැතියන්ටත් ලෝකවාසී බෞද්ධ සියලු දෙනාටත් හිතසුව පිණිස ජීවිත අවබෝධය පිණිස සදාකාලික සැනසෙල්ල පිණිස නෙත් FM ගුවන්විදුලි ආයතනය ආරම්භයේ පටන්ම දීර්ඝ කාලයක් ලෝක සත්වයා සුවපත් කරන්නට සිදු කරනු ලබන මාහැඟි ධර්ම දානමය පින්කමයි මේ මොහොතේදී සිදු වෙන්නේ. කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. මංගල සූත්‍රයේ සඳහන් වෙන පරිදි ධර්ම දේශනා කිරීමත් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම සාකච්ඡා කිරීමත් මේ ලෝකේ තියෙන උතුම්ම පින්කම හැටියටයි තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ නිසා පින්නතුනි, අපි බොහෝම සතුටෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ සද්ධර්මය
තුලින් මනුෂ්‍යයන්ට ලැබෙන වටිනා ප්‍රතිඵලයක් තියෙනවා. සම්බුද්ධ ශාසනයෙහි තියෙන ලොකුම ප්‍රාතිහාරයනේ මනුෂ්‍යයා ශික්ෂණයට පත් කිරීම. අධිසීල ශික්ෂා, අධිසීලයෙන් හිත හික්මවන්න පුළුවන්. අධිචිත්ත ශික්ෂා, තමන්ගේ හිතේ වීරයෙන් තමන්ගේ හිත පාවිච්චි කරලා තමන්ගේ ඉන්ද්‍රිය දමනය කරගන්න පුළුවන්. අධි ප්‍රඥා ශික්ෂා, විශේෂයෙන් ප්‍රඥාවෙන් මෙහෙवला ප්‍රඥාවෙන් පුද්ගලයාගේ මේ ක්ලේශ බලවේග ශික්ෂණය කරන්න පුළුවන්. බුද්ධ ශාසනයේ මහා ප්‍රාතිහාරයක් ඒක. ඒ නිසා පින්නතුනි, net FM ගුවන්විදුලි ආයතනය ගරු සභාපතිතුමා, විධායක අධ්‍යක්ෂකතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය මේ ධර්මදේශනා මුළු මහත් ලෝකයේ පුරවාම විසුරුවා හරින් බුද්ධම කැපවීමක් කරන, විශේෂයෙන් මේ කාර්යාලයේ කටයුතු කරන මේ විශේෂයෙන් බෞද්ධාංශයේ මේ දරුවන් ලොකු කැපකිරීමකින් තමයි මේ ධර්ම දේශනාව විකාශනය කරන්න තෙක් සියලු කටයුතු සංවිධානය කරලා දෙන්නේ. ඒ නිසාම ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ගෞරවයෙන්, ශ්‍රද්ධාවයි සීලයයි පෙරදරි කරගෙන ධර්ම දානමය පින්කමක් කරනවා නම් ඒ උතුම් වූ ධර්ම දානමය පින්කම නිසා මහත් ඵල මහානිසංස හැමෝටම ලබන්න පුළුවන්කමක් තියෙනවා. පින්නතුනි, අද මා මාතෘකා කර ගත්තේ විශේෂයෙන් අපිව නිරයට යොමු කරන, හතර අපායට යොමු කරන, භවයෙන් භවයට දුකට හෙළන අපි ළඟම තියෙන දුර්වලකම් කීපයක් සියලු දෙනා වෙනුවෙන් මතු කරලා පෙන්නලා දෙන්න. ඔය ඇත්තෝ දන්නවනේ, බොරු කියන තැනැත්තා අපායට යන. බොරු කියන, බොරු කරන දෙකම වැරදි. ඒ වගේම පව්කම් කොට නොකෙලෙමි කියලා කියන බොරු තියෙනවනේ. යමක් වැරදි, පව්කම් කෙලස්කම් කරනවා, කරලා මම එක කරේ නෑ කියලා කියනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම අපායට දුකට පැමිණෙන මහා බරපතල දුක් විපාක දෙන කර්ම විපාකයක්. වර්තමානයේ දිහා බලනකොට මේ බොරු කීමත්, ඒ වගේම බොහෝ පව්කම් කරන මම කලේ නෑ කියන ඒ චරිත ලක්ෂණයක් වැඩිහිටිය අපේ රත්තරන් දෙමව්පියන් තුලත්, විශේෂයෙන් දැන් හැදෙන වැඩෙන තරුණ දූපුතුන් තුලත්, රටේ අනාගතේ බාර අරගෙන මේ ලෝකේ ලොකු ඉදිරි ගමනක් යන්න ඉන්න මේ සමහර චූටි දූපුතුන් ළඟත් ප්‍රකටව පේන දෙයක් තමයි මේ බොරු කීම බොහෝම සැහැල්ලු කොට සලකන අකුසල කර්මයක් කරගෙන තියෙනවා. ඉතින් මම අද මේ මාතෘකාව කරගන්නේ මේ වසරක් ගෙවි වසරක් උදා වෙන්න සූදානම් වෙන මොහොතක මේ අපි ළඟ තියෙන එක්තරා දුර්වලකමක් ඉස්මතු කරගෙන ගිහි පැවිදි සියලු දෙනා තුලම පවතින මේ දුර්වලකම අවබෝධ කරගෙන මේ දුර්වලකමෙන් මිදෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ අපට කරලා තියෙන අනුශාසනාව මොකක්ද කියලා පහදලා දෙන්න. නැවත මම ඔබට මතක් කරන්නම් අද මේ ගාථා ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ ධම්මපදයේ නිරය වර්ගයට අයිති පළවෙනි ගාථා. ඔබ දන්නවා සූත්‍ර පිටකයේ නොයෙකුත් සූත්‍රවල සඳහන් වූ වටිනාම ධර්ම කරුණු එකතු කරලා තමයි මේ ධම්මපදය සකස් වෙලා. එතකොට මේ වර්ග 26ක් තියෙනවානේ. අපිට ඇතිතරම් ධර්ම පුස්තකාලයක් වගේ මේ ධම්මපදේ. ඉස්සර දහම් පාසල් වල අනිවාර්ය කරලා තිබුණා. පාසල් වල අනිවාර්ය කරලා තිබුණා. මේ සූත්‍ර පිටකයට අයිති මේ දහම් කරුණු ඉතාමත්ම මැනවින්නේ නායක ස්වාමීන් වහන්සේලා ලියලා ගොනු කළා. මේවා දෙයකත් ධර්ම දානමය පිණිස පූජා කරන්න තමයි වටින්නේ. එතන මේ ධම්මපදයේ තියෙන වර්ග 26ක්.
යමක වර්ගයේ, අප්‍රමාද වර්ගයේ, චිත්ත වර්ගයේ, පුප්ප වර්ගයේ, බාල වර්ගයේ, පණ්ඩිත වර්ගයේ, අරහන්ත වර්ගයේ, සහස්ස වර්ගයේ, පාප වර්ගයේ, දණ්ඩ වර්ගයේ, ජරා වර්ගයේ, අත්ත වර්ගයේ, ලෝක වර්ගයේ, වගේම බුද්ධ වර්ගයේ, සුඛ වර්ගයේ, ප්‍රිය වර්ගයේ, ක්‍රෝධ වර්ගයේ, වගේම මල වර්ගයේ, ධම්මට්ට වර්ගයේ, මග්ග වර්ගයේ, පණ්ඩිත වර්ගයේ, නිරය වර්ගයේ, නාග වර්ගයේ, තණ්හා වර්ගයේ, භික්ඛු වර්ගයේ, බ්‍රාහ්මණ වර්ගයේ. මේ වගේ 26ක් තියෙන වර්ග. ඉතින් පින්නතුනි මේ කරුණු දිහා බැලුවාම අද අපිට මේ තියෙන නිරය වර්ගයට අයිති පළවෙනි ගාථා ධර්මයේ තමයි මේ බරපතල වැරදි දෙක අපට හම්බ වෙන්නේ. මේ ගාථාව දිහා බලන්නකෝ. අභූතවාදී නිරයන් උපේති. ඒ කියන්නේ අභූතවාදී නිරයන් උපේති යෝචාපි කତ୍වා න කරෝමේති චාහං උබෝපි තේ පෙච්ච සමා භවಂತಿ නිහින කම්මං මනුජා පරත්ථ. කොට බොරු කියන තැනැත්තා නිරේ උපදිනවා. පව්කම්කට නොකෙලෙමි මම කළේ නැහැ කියන තැනැත්තත් නිරේ උපදිනවා. ඒ වගේම නිහින කම්ම, නිහින කර්ම කියලා කියන්නේ බොරු කියලා, බොරුවෙන් ජීවත් වෙලා, බොරුවෙන් රවටලා, කපටිකම් කරලා මම ඒවා කළේ නැහැ, මම සුදෙනෙක්, මම හොඳ මිනිහෙක්, මම හොඳ කෙනෙක් කියලා ලෝකයට පෙනී හිටිනවනේ. වැරදි කර කර ලෝකේ සුදන හැටියට පෙනී ඉන්නවා. දුදන වැඩ කරමින් සුදන යයි කියාපාමින් ජීවත් වෙන පුද්ගලයන්, ඒ පුද්ගලයන්ට ඒ දුදන ක්‍රියා කරමින් සුදන පුද්ගලයන් හැටියට පෙනී හිටින පුද්ගලයන්ට තමයි මේ නිහින කර්ම කියන්නේ. ඒවට වැරදි වැඩ දැනම හිතා මතාම කරනවා. මුදල් උපයන්නත් කරනවා, කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු කරනවා. සමහරු නම් මේ නිහින කම් වලින් වළකින්න ඕන කියලා ගෞරවයෙන් හිතන අය අපේ රට තුල ඉන්නවා. ඒකට පින්නතේ මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ හරිම ලස්සන දෙයක් නේ. බොරු කියන තැනත්තා නරකයට යන්නේ. නැවත යමෙන් පව්කම් කොට නොකෙලෙමි යයි කියා නම් ඒ තැනැත්තාද නරකයට යන්නේ. අනුන්ට නිගා කිරීම සඳහා බොරු ගලපා ගොතා කියන තැනැත්තාද පව්කම් කොට මම නොකෙලෙමි කියන තැනැත්තාද යන මේ දෙදෙනාම අපාය දුකට පැමිණෙන. නිහින කර්ම කළා වූ ඒ මිනිස්සු දෙදෙනාම බොරු කී මිනිසා සහ පව්කම් කොට නොකෙලෙමි කියන මිනිසා යන දෙදෙනාම මෙයින් මිය ගිහිල්ලා පරලෝදී, ඒ කියන්නේ අපායේ ඉපදිලා ගති වශයෙන් සමාන බවට පැමිණෙන නරක ගතිවල උප්පත්තිය ලබනවා. මේ ගාථා ධර්මයේ දේශනා කරන්න හේතු වෙච්ච සිද්ධියකුත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට ගලපලා මේ දේශනාව කියලා දෙන්න එදා මහා ඉන්දියාවේ විශේෂයෙන් රජගහනුවර බරපතල චෝදනාවකට බුදුහාමුදුරුවෝ ලක් කළා. බුද්ධ ශ්‍රාවකයන්ට නින්දා අපහාස කරන්න, ලෞතර බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කරන්න සිදු කරපු මේ කූට නිවට පැවිද්දන් කරපු බරපතලම මඩ ප්‍රචාරය, බොරුවක් මේ කතාවට මුල් වෙනවා. අපේ රටනම් දෙමව්පියෝ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ මේ කතාව කීප වතාවක්ම අහලා ඇති. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අහලා ඇති.
දහම් පාසල් ගියානම් දහම් පාසලේදී අහලා ඇති ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන වෙලාවදී මේ වගේ අපායට නිරයට යන විදිහේ පව්කම් කෙලස්කම් ගැන කියවලා ඇති ලියන්න ඇති. ඉතින් පින්නතුනි මේ කතාව මේ ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉතින් බොහෝ කාලයක් වැඩ හිටියානේ. සවැත් නුවර විතරක් වසර 25ක් විතර වැඩ ඉඳලා තියෙනවා. ඒකනොත් ජේතවනාරාමේ අවුරුදු 19ක් විතර වැඩ ඉඳලා තියෙනවා. ඉතින් පින්නතුනි ඉතින් දඹදිව මේ බුදු සසුන බොහෝම බැබලිච්ච කාලෙක ඉන්දියාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම පහළ වෙලා ඉන්න කාලෙක දොරින් දොර ලෞතර බුදුරජාණන් වහන්සේව සිහි කරන උන්වහන්සේ දේශනා කරන ධර්මයේ සිහි කරන උන්වහන්සේට දිවි හිමියෙන් වැඳුම් පිදුම් කරන මේ ඉතාමත්ම සම්බුද්ධ ශාසනය බැබලෙන කාලයක් තමයි මේක වුණේ. මේ සම්බුද්ධ ශාසනය බැබලෙන කාලේ හරියට බුද්ධ ශාසනය හිරුණං ඒ හිරු උදා වෙනවත් සමග අර මෝහය නැමැති අන්ධකාරයේ දුර වෙලා ගියා. සම්බුද්ධීපේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමගම රාගයෙන් රත් වෙලා, ද්වේෂයෙන් බර වෙලා, මෝහයෙන් අන්ධ වෙලා හිටපු නොයෙකුත් පව්කම් කෙලස්කම් කරගෙන හිටපු මිනිස්සෝ මේ වැරදි වලින් වෙන් වෙලා බොහෝ පින්කම් කරන්න පෙළඹිලා පින්කම් තුලින් හිත හදාගෙන මගඵල නිවන් අවබෝධ කරන පිරිස සෑහෙන වැඩි වුණා. ඉතින් මෝහය දුරු වුණා, නැන පහන දැල්ුණා. ඒ දහම් නැමැති අමාපැන් වැළඳු මිනිස්සු ශ්‍රද්ධාවෙන් හා නුවණින් පුබුදු වුණා. තුනුරුවන් ගුණෙහි අනුසස් දැන තුනුරුවන් පිදීමේලා නියලී පිළිවෙත් පිරීමට පටන් ගත්තා. මොනවත්ම අඩුපාඩුවක් නැහැ. ඉතින් මේ හැම ආර්ථික වශයෙන් මිනිස්සු ඉතින් ශක්තිමත් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන ගැන මොකද්ද? අටින් එනකන් සල්ලි එකතු කරන එක, භවභෝග සම්පත් එකතු කරන එක, යාන වාහන එකතු කරන එක නෙමෙයි. මනුෂ්‍යයාට ඇති කියලා හිතෙනවා නම් එතන තමයි භවභෝග සම්පත් කියන ඒවා තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි යතහලාභ සන්තෝෂී. යමක් ලැබෙන දෙයකින් සතුටු වෙන්න තරම් නික්ලේශී හිතක් තියෙන්න ඕන. ඔබට ඒක තියෙනවද බලන්නකෝ. දැන් ඔබේ වයස ගැන හිතන්න. අදට ඔබ ඉපදිලා අද වෙනකොට ඔබට වයස කීයක් සම්පූර්ණ වුණාද? ඔබ තාමත් තෘප්තිමත් නොවන පුරුෂයෙක් නම්, ස්ත්‍රියක් නම්, ඇයි ඔබ තෘප්තිමත් නොවි මේ තරම් ගිනි ගොඩක් උහුලන්නේ? ඒකට අපිට අපි ගැන හිතන්න, අපි ගැන මෙනෙහි කරන්න මාපකයක් තමයි මේ ගාථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ බබලන ශාසනය බබලනකොට මේ උහුලගෙන ඉන්න බැරි පිරිස ඉන්නවනේ. කොහොමත් හොඳ දෙයක් කරනකොට නරකින් ජීවත් වෙච්ච අය කිපෙනවා. ගිහි පැවිදි දෙගොල්ලම එහෙමයි. හොඳ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා ආරංචි වුණොත් උන්වහන්සේලාට මඩ ගහලා උන්වහන්සේලා විවේචනය කළා. උන්වහන්සේලා නැති කරන පැවිද්දොත් ගියොත් මට මතකයි අපි පුංචි කාලේ මේ රටට බිහි වෙච්ච සංඝ පීතෘන් වහන්සේ නමක් මම නම් දකින්නෙම අනුබුදුරජාණන් වහන්සේ නමක් හා සමානවම මනුෂ්‍යයන්ගේ ශ්‍රද්ධාව වැඩි කරවලා, සීලය වැඩි කරවලා, මිනිස්සු මේ දස අකුසලයන්ගෙන් වෙන් කරලා පංච දුෂ්චරිතයෙන් වළක්වලා මේ රටේ ලක්ෂ ගණන්, දස ලක්ෂ ගණන් සෙනග රැස් කරන්න තරම් මහා පුණ්‍ය වාසනාවක් ඇතුව මේ පහුගිය සතවර්ෂයේ ඇතිවෙච්ච මහා ප්‍රාතිහාර්ය ජනක බුද්ධ පුත්‍රයන් වහන්සේ හැටියට අපි හැමෝම මේ කාලේ පිළිගත්ත පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නායක හාමුදුරුවෝ, මහා නායක හාමුදුරුවෝ, අනුනායක ස්වාමීන් වහන්සේලා හිටියා.
ඒ සියලු ස්වාමීන් වහන්සේලා අතරින් මේ ගිහි පැවිදි සියලු දෙනාගේ සිත් සතන් දහමට යොමු කරවමින් සියලු දෙනාගේ හදවත්වල ශ්‍රද්ධාව මතු කරවමින් ප්‍රඥාව ඇති කරවලා තුනුරුවන් කෙරෙහි පැහැදුණු පුද්ගලයෝ මේ රට තුළ වැඩි කරන්නට පුදුම ජීවිත කැපකිරීමක් කරපු සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී පූජනීය මහා සංඝරුවනක් තමයි පානදුරේ අරියදම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බණ කියනකොට බෝධි පූජා පවත්වනකොට දසදහස් ගණන් සෙනග එනවා බණහන්. ඉතින් උන්වහන්සේ ඒ කාලේ ගමකට නගරයකට වඩිනවා කිව්වහම සමහර ගම්වල පන්සල්වල ස්වාමීන් වහන්සේලා කියනවා අන්න ඔබලයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා යන්නේ නැද්ද බණහන්? හැම ස්වාමීන් වහන්සේලා මම නෙවෙයි. අර උන්වහන්සේ ඉතින් සෙනග ලක්ෂ ගණන් පිරිවරාගෙන මේ බුදු සසුන නගා හිටවන්න වීරිය වඩනකොට තනි උත්සාහයකින් මහා පරාක්‍රමයකින් මහා පිනකින් මේ රටට ඉපදිලා උන්වහන්සේගේ ජීවිතේ විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ කළා. උන්වහන්සේගේ ශක්ති ප්‍රමාණය. ඒකට ඊර්ෂ්‍යා කරපු ගිහි අය පැවිදි අය කොච්චර හිටියද? අපිට මතකයි ස්වාමීන් වහන්සේ හදිසියෙම අපවත් වුණා වයස 46 දී. ඒ වෙලාවේ උන්වහන්සේ අපවත් වෙච්ච ගමන් ලංකාවේ බොහෝ කතා කරපු අය කිව්වේ ස්වාමීන් වහන්සේට වස දීලා තමයි අපවත් වුනේ කියලා. උන්වහන්සේ අසනීපෙන් අපවත් වුනේ. නමුත් මිනිස්සු එහෙම කියන්න ගත්තා. වස දුන්න නම් දුන්නේ කවුද? අපේ රටේම අසත්පුරුෂ බෞද්ධයෙක් නේ. ඒකට ගිහි පැවිදි දෙගොල්ලම තුල මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම කියන එක අඩු වෙන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් වෛර කරපු, බුදුහාමුදුරන්ටත් නිନ୍ଦා අපහාස කරපු මිනිස්සු ඉඳපු ලෝකෙක. ඉතින් එවැනි මිනිස්සු ඉන්න ලෝකෙක හැමෝටම හොඳ කියයි, හැමෝම අගය කරයි කියලා බලාපොරොත්තු වෙන්න ඕමනාවක් නෑ. ඒකට අපේ ශ්‍රද්ධාව බුදු සසුන නගා හිටවනකොට බුදු සසුනෙන් යැපෙන ගිහි පැවිදි හැමෝම ඒකට අතහිත දෙන්න ඕන. ඊට පස්සේ මේ රටේ මහා ශාසනික විප්ලවයක් කරපු සංඝ පීතුරුන් වහන්සේ නමක් තමයි ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බණ කියනකොටත් උන්වහන්සේට නොයෙකුත් දොස්පරොස් කියපු ගිහි පැවිදි අය කොච්චර හිටියද? ඒ වගේම පක්ෂ විපක්ෂ කොච්චර තිබුණාද? අන්තිමේදී දේහය ආදාන කරගන්න දෙන්න බෑ කියලා කියපු දේශපාලඥයෝ තියන්නේ. මොකද නිදහස් චතුරාශ්‍රයේ උන්වහන්සේගේ ආදාහනය සිද්ධ කරන්න කට්ටියක් ඉල්ලා හිටනකොට ඒකට අකමැති වෙච්ච රාජ්‍ය නායකයෝ හිටියා. මොකද රජෙක් පුච්චලා අලු කළත්, පැවිද්දෙක් පුච්චලා අලු කළත් එක රැයකින් අලු බවට පත් වෙනවා. ඒක හරියට සතුටෙන් ඒ වැඩි පිරිසක් අගය කරපු මේ මහා ස්වාමීන් වහන්සේට ඒක එතන කරන්න දෙන්න බෑ කියපු අය හිටියා. මම ඔය එකක් දෙකක් කිව්වේ උන්වහන්සේලා දෙනම අපවත් වෙලා පණ පිටින් ඉන්න ස්වාමීන් වහන්සේලා මේ ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක එහා ගමේ පන්සලේ හාමුදුරුවෝ තරයි, ඒ ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක මේ ගමේ හාමුදුරුවෝ තරයි, දායකයොත් එක්ක ගිහියෝ තරයි, ගිහියොත් එක්ක දායකයෝ තරයි, කියන්නේ හාමුදුරුවොත් එක්ක තරයි. ඔය වගේ මේ අපේ බෞද්ධ නෙවෙයි හැම කෙනෙක්ම එහෙමයි. ඒකට හේතුව තමයි මේ කෙලෙස් වල බලපෑම පින්නතුනි. අම්මාත් එක්ක දරුවෝ තරහයි, දරුවොත් එක්ක දෙමව්පියෝ තරහයි, සහෝදරයෝ මරා ගන්නවා, බොරු කියනවා, නිନ୍ଦා අපහාස කරනවා. මහා පුදුම විදිහේ වෛරකාරයෝ වගේ සමහරු ගෙවල් වල ජීවත් වෙනවා. මේ බණ කියන අපේ ගෙවල් වලත් ඔය විදිහේ දේවල් අපිට දකින්න අහන්න ලැබෙනවා. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ කතාවට වඩා මේ ගාථාවේ කියන කරුණු දෙකයි අපි තේරුම් ගන්න ඕනේ. මේකට මුල්ුනේ නිධාන කතාව තමයි හරියම ලස්සන කතන්දරයක්. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඉතින් බුද්ධ ශාසනය බබලන කාලෙක මිනිස්සු එනවා ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වැඳ පුදුම් කරන්න. ඒ කාලේ ඉතින් විශේෂයෙන් දහම් නැමැති අමා පැන්
වැළඳු මිනිස්සු සැදැහැයෙන් නුවණින් පුබුදු වෙලා තුනුරුවන් ගුණෙහි අනුසස් දැනගෙන තුනුරුවන් පිදීමේලා නියලී පිළිවෙත් පිරීමේ යෙදී වෙසෙන පිරිස විශාල වශයෙන් හිටියා. ඉතින් පෙර පටන් මිනිසුන්ගේ පුද සැලකිලි ලැබූ නිවට වෙනත් ආගමික පූජකවරු නිගණ්ඨනාථ පුත්‍රලා මේ නිවට පූජකවරු පිරිහුණා. මිනිස්සු විශ්වාස කරේ නැහැ මේගොල්ලෝ බොරු කරන්නේ මේගොල්ලෝ සම්පූර්ණ බොරුවක් කරන්නේ විද්‍යාවක් කරන්නේ කියලා. මිනිස්සුම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යොමු වෙලා වන භාවනා කරගෙන නිවන් දකින්න සංසුන් ජීවිතයක් ගත කරන්න කියලා දුන්නා. ඉතින් මේ නිව්ටන් තිබුණ ජනප්‍රියත්වය නැති වෙලා ගියා. ඒ නිවට පිරිස් මොකද කළේ? එකතු වෙලා බුදුරජාණන් වහන්සේටත් බුද්ධ ශ්‍රාවකයන්ට නිନ୍ଦා අපහාස කරන්නට උන්වහන්සේලාගේ තියෙන මේ ගුණය මැකීමට උපාය කල්පනා කරන්න පටන් ගත්තා. ඒ ගැන හොයන්න ගත්තා. ඒකට තෝරගත්තේ නිවටයන්ට නිගණ්ඨනාථ පුත්‍රලාට අයිති මේ නිවට පූජක පිරිසට උදව් කරන්න. ඔවුන්ට හිතති සවැත් නුවරම හිටපු ලස්සන ගෑනු ළමෙක් ශ්‍රද්ධාවක් නැති සීලයක් ඇත්තෙම නැති පවට බර වාචාල කටක් තියෙන බොහොම පිරිපුන් දේහයක් තියෙන අංග සම්පූර්ණ ගෑනු ළමෙක් මේකට තෝරගත්තා. එයාගේ නම සුන්දරී. කාගේ සුන්දරී වෙන්නේ නැති. ඉතින් මේ සුන්දරී නැමැති කාන්තාව පිරිවැජිය කොළඹවලා මේ ගෑනු ළමයාට නොයෙකුත් දේවල් උගන්වලා මේ සුන්දරී පරිබ්‍රාජිකාව සුන්දරී තරුණිය දෙවඟනක් වගේ ලස්සන අන්දවලා පළඳවලා සංඝ සම්පූර්ණ කරලා මේ ගෑනු ළමයාට ඉගෙනුවා මොලේ වෙනස් කෙරෙව්වා. දවසක් මේ නිවට බමුණෝ ටික මේ පූජකයෝ ටික ඔක්කොම එකතු වෙලා මේ සුන්දරී පිරිවැජියත් එකතු කරගෙන බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා හිටපු තැනකට ඇවිල්ලා ඉතින් මේ බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා අද අපට කන්න ටික හිටන් නැති වෙලා තියෙනවා. අපි මේ රටේ ඊ타ත්ම පූජනීයත්වයට පත් වෙලා අපි මිනිස්සු අතර බොහොම ගරු බුහුමන් ලබාගෙන හිටපු පිරිසක් අපේ දැන් කෝවිල් අපේ දැන් මේ පූජනීය ස්ථාන වැහිගෙන යනවා. ඔබ වහන්සේකට වග කියන්න ඕන. ඔබ වහන්සේ නිසා තමයි මේ මිනිස්සු ඔබ වහන්සේගේ බණ අහලා දැන් අපිට ගරු කරන්න ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත් තමයි සියලුම සැලකිලි පුද සත්කාර කෙරෙන්නේ. ඉතින් තමන්ට ඇතිවෙච්ච පාඩුව තමන්ගේ බමුණන් පිරිහීමට පත්වෙච්ච හේතු ඉතින් ඇවිල්ලා බුදුහාමුදුරන්ට බුද්ධ ශ්‍රාවකයන්ට කිව්වා. ඉතින් ඒ නිසා මේකෙන් වෙන විපත්තිය ගැන හිතන්න වහන්සේ මේකට අපිට අනුකම්පා කරලා මේක නිවැරදි කරන්න කියලා. ඉතින් මේගොල්ලෝ කිව්වා බුදුහාමුදුරුවෝ කිව්වා ඉතින් මම මේකට මුකුත් කළා නෑ මගේ ශ්‍රාවකයෝත් මුකුත් කළා නෑ. අපි ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගෙන පරම සත්‍ය තමයි කතා කරන්නේ. ඒ නිසා මේ පරම ශක්තිය ගරු කරන ඔබතුමාගේ දරුවන් මේ බුද්ධ ශ්‍රාවකයන් ඇත්ත ඔබ වහන්සේලා හොඳින් ජීවත් වෙන නමුත් අපට ජීවත් වෙන ක්‍රමයක් ඉඩ හරින්න කියලා. නමුත් මිනිස්සුන්ට ඒක බලෙන් කියන්න බෑනේ. තම තමන්ගේ පැහැදීමේ හැටියට තමයි ඉතින් මිනිස්සු බුද්ධ සත්‍ය කරන්නේ. ඉතින් මේක බුදුහාමුදුරුවෝ විනාශ කරන ශ්‍රාවකයා විනාශ කරන මේගොල්ලෝ තවත් උපක්‍රමයක් අනිත් පැත්තෙන් කළා. සුන්දරී පරිබ්‍රාජිකාව රවටගෙන ගෑනමයට උපායෙන් හිත වෙනස් කරලා ලොකු මුදලක් දීලා කාන්තාවන්ට ඉතින් බොහොම කැමතිනේ රන් ආභරණ මල් ඇඳුම් පැළඳුම් ඔය කාන්තාව ප්‍රිය කරන බොහෝ දේවල් මේ සුන්දරීට දීලා සුන්දරී පරිබ්‍රාජිකාවට දීලා කිව්වා ඔබ
හවසට යන්න ගෞතමයන් වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර ජේතවනාරාමයට යන්න මල් පහන් අරගෙන යන්න. කොයි වෙලාවටද යන්න ඕන? මේක හරිම මහ පුදුම උපක්‍රමයක්. හරියටම මේ උපාය මේ බසට රැවටුණු මේ සුන්දරී පරිබ්‍රාජිකාව සවස මේ රාත්‍රී වේකනේදී බණහන්න ගිය සෙනඟ පන්සල ගිහලා හවසරුයි කියලා බණහලා ඒ බණහලා එනකොට බණහලා ජේතවනාරාමෙන් ගම්මාන වලට එනකොට සුන්දරී ලස්සනට සැරසිලා කොණ්ඩේ මලක් එහෙම ගහගෙන නලව පද්ද පද්දා. ඉතින් මං හිතන්නේ බොහොම විසංගනක් හා සමාන කාන්තාවක් නේ. කිසිම විලිබියක් නැති, ශ්‍රද්ධාවක් නැති, ප්‍රඥාවක් නැති, හිතන්න බැරි, කුසල අකුසල් ගරු කරපු නැති, වාසියට විතරක් පුරුදු වෙච්ච මේ වගේ අසරණ කාන්තාවක් ඉතින් ඊට වඩා වෙන මොනව කරන්නද? මෙයාගේ මොලේ වෙනස් කළා මේ නිවට බමුණෝ මෙයාට ඉගන්නවා සෙනඟ බණහලා එන වෙලාවට රාත්‍රී 7-8 එනකොට සැරසිලා මල් පහනුත් අරගෙන යන්න ජේතවනාරාමේ පැත්තට. ඉතින් පන්සලට ගිය සෙනඟ දැන් ගෙවල් වලට යනවා. යන වෙලාවට තමයි මේ සුන්දරී පන්සල ඇතුළට යන්නේ. ගිහිල්ලා ඉවරලා හැමෝටම පේන සලස්වනවා දැන් මේ රෑ වෙලා පන්සල ජේතවනාරාමයට යනවා කියන එක ඇඟ වෙන්න මෙයා හැසිරෙනවා. දේවරම් මෙහෙර දිහාට ගිහිල්ලා ඉතින් ඔය අවට තියෙන අදත් සවැත්නුවර ජේතවනාරාමේ වටේටම තියෙන මේ නිවටුන්ගේ ආරාම. ගියාම බලන්නත් පුළුවන්. නිර්වතින් ඉන්නේ බොහෝ දෙනෙක්. අදත් ගියාම ඒගොල්ලෝ ඉන්නවා ඒ ආරාම ඇතුලේ මුණ ගැහිලා කතා බහ කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ ආගමික චාරිත්‍රය. ඉතින් මේ රාත්‍රියට ගිහිල්ලා ඔය වටේ තියෙන ආරාමවල කොයිකේ හරි ඉතින් මේ සුන්දරී රෑ එළි වෙනකන් කාලය ගත කරනවා. ඒ ආරාමවල läගලා ඉඳලා උදේ පාන්දර දෙවුරම් මෙහෙරට ඉතින් දානමාන ආදී අරගෙන එන මිනිස්සු ඉන්නවනේ වඳින පුදන්න එන සෙනඟ. ඒ මිනිස්සු හරියටම සවැත්නුවර ජේතවනාරාමයට එන වෙලාව බලාගෙන නාලහින් තෙත කොණ්ඩේ පිටින්ම එහෙම ඉතින් අර මල් ගල් වගේ මල් ගසාගෙන ඉදිරියෙන් එනවා. කියන්නේ ජේතවනාරාමේ පැත්තේ ඉඳලා ගම් පැත්තට එනවා. ඒකට හවස ස්වාමීන් වහන්සේලා බණහලා මිනිස්සු ගමට එනකොට මෙයා ජේතවනාරාමේ පැත්තට යන බව ඇඟෙව්වා. ඊළ ජේතවනාරාම නෙවෙයි අහල පහල ඉන්න ආරාම වල තමයි ඉන්නේ. ඒ වගේම උදේ පාන්දර දානමාන ආදී කැඳේ මැරගෙන යනකොට පාන්දර සුන්දරී පරිබ්‍රාජිකාව ජේතවනාරාමේ ආරාමේ පැත්තේ ඉඳලා බුදුහාමුදුරන්ගේ සුගන්ධ කුටිය පැත්තේ ඉඳලා එන විදිහට ඇඟ වෙන විදිහට නාලා අර වගේ තෙත කොණ්ඩේ පිටින්ම දැන් එළියට එන මිනිසුන් අඟවනවා ඊයේ රාත්‍රී සවැත්නුවර ජේතවනාරාමේ හිටියේ කියන එක අඟවන්න. මෙහෙම එනකොට ඉතින් මිනිස්සු කලබල වෙනවා මේවා ගැන හිතනවා. අදත් එහෙමයි ඔය පන්සලකට ඇතුළට යන අය එළියට එන අය ගැන ස්වාමීන් වහන්සේලා නොහිතුවට කීප දෙනෙක් ඉතින් ශ්‍රද්ධාවන්තයෝ නොහිතුවට ඔය පව්කම් කරන කෙලස්කම් කරන බොහෝ දෙනා ඇස් දැල්වගෙන බලාගෙන ඉන්නේ. ඒක හොඳ කල්පනාවෙන් අපි භික්ෂු සංඝයා ඉන්න ඕන. මේ සංඝයා මැද පොදුවේ ජීවත් වෙන කෙනෙකුට හොඳ හිතකින් ජීවත් වෙනකොට ඕන පදයක් ගන්න ඕන මඩක් ගන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා එදා වගේම අදත් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මඩ ගහන එක නතර කරන්න බෑ අපිට. මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න ලේසි නෑනේ. නමුත් පුළුවන් තරම් ආරක්ෂා වෙලා තමන් නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිවැරදි, මහා සංඝයා නිවැරදි. මෙයා ඉතින් රෑ මැද යනවා ජේතවනාරාමයට උදේ පාන්දරින් එනවා. මේක දැකලා මේකට උපක්‍රමයක් අවශ්‍යයක් කල්පනා කරලා. දැන් මිනිස්සු කල්පනා කළා මේ ගැනගෙන කොහෙද අපරාය යන්නේ. අද පොඩි පණිවිඩයක් කියන්නත් තියෙනවා මේ බණත් එක්ක. අතරන් දෙමව්පියනේ අද පන්සල් මැදින් ආරාම මැදින් පාරවල් තියෙනවා ගමට යන්න.
මේ ප්‍රධාන පාරේ යන්නේ නැතුව මේ අතුරු මාර්ග වලින් ගිහිල්ලා තමන්ගේ ගම්මාන වලට ගෙවල් වලට යන්න ආරාම මැදින් පාරාම මැදින් මේ පන්සල් මැදින් ආරාම මැදින් තියෙන මේ පාරවල මිනිස්සු යනවා. සමහරු වැඩ ඇරලා රෑ වෙනකොට ඇඳ පැළඳගෙන රෑ 7 8 9ට 10 විතරත් ගෙවල් වලට එනවා. පන්සල මැදින් ආරාම මැදින් යනවා. ඉතින් ඒගොල්ලන් ගෙවල් ආය උදේ පාන්දරට මේ ළමයිට තේරෙන්නේ ඒ ගෙවල් පැත්තේ ඉඳලා ආය මහ පාරට යනවා පන්සල හරහා. ඒගොල්ලෝ යන්නේ වැඩට යන්නේ ලේසි පාර කියන්නේ. නමුත් එව්ව දිහා බලාගෙන ඉඳලත් ඔය කතන්දර කියන බොරු කියන පව්කම් කේලම් කියන මහා පරුස වචන පිසුණු වචන කියලා පද හදන හරිම අපරාධකාරයෝ ඉන්නවා. ඒක බුද්ධ කාලේ සිටියනම් අද නොහිට ඉන්න විදියක් නැහැ නේ රත්තරන් දෙමව්පියනේ. නමුත් ඒ ඉන්න භික්ෂූන් වහන්සේලා බොහෝම ප්‍රවේශමෙන් ඕන මේ තමන්ගේ ආත්ම භාවයේ කිලුට නොකරගෙන ජීවත් වෙන්න. දැන් මොකද කරන්නේ? මම පරිසුන්දරි පරිබ්‍රාජිකාව දැන් රැට ආරාම පැත්තට යනවා උදේ පාන්දර එනවා. මේක දිහා බලාගෙන ඉඳ මිනිස්සු නොඑක් දේවල් සැක හිතනවා කියන්නේ නැහැ. බුදුහාමුදුරන්ට තියෙන ගෞරවයට මහා සංඝයාට තියෙන ගෞරවයට මේවා ඉතින් කතා කරන්නේ නැහැ. මෙහෙම ටික කාලයක් කොහොම යන්න ඇරලා දෙව්රම් විහෙර ඇතුලේ ඉඳලා එන්න බව තමයි මේ හංගවන්නේ මේ සුන්දරිය. මොකද කරන්නේ? අසන අයටත් කියනවා මම මේ ඊයේ රාත්‍රී විහෙරේ හිටියේ. ඒ ඉඳලා යන ගමන් කියලා බුදුරජාණන් වහන්සේටත් පදයක් හදලා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් පද හදලා තමයි එළියට බහැලා යන්නේ. මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ නිවට බමුණෝ මොකද කරේ? සුරා සොඬුන් ඉන්නවනේ ඒ බද්දු මේ රහමෙර බොන අය. ඒ සුරා සොඬුන් කොහොමද බොහෝ විට බීලා ඉන්න අය සමහරව ආසාවට බොනවා, සමහරව සීතලට බොනවා, සමහරව රසණයට බොනවා, සමහරව දුකට බොනවා, සමහරව සතුටට බොනවා, සමහරව ඉතින් උපන් දිනේට බොනවා, මැරිච්ච දිනේට බොනවා. අපේ රටේ නම් හැම විශේෂයකටම බීම අනිවාර්ය වෙලා තියෙනවා. හොඳට නරකට දෙකටම සතුටු වෙන මිනිස්සු ගන්නේ මත්පැන්. එදත් ඒ වගේ ඉන්දියාවෙත් හිටියා. ඉතින් මේ තුරාවට ඇබ්බැහිලා හිටපු බේබද්දු ටිකක් අල්ලගෙන ඒගොල්ලන්ට දුන්න අල්ලසා. ඉතින් තවත් බොන්න කියලා සල්ලි වගේක් දීලා ඒගොල්ලන්ට ඉගැන්නුවා මේ ජේතවනාරාමයේ ඉඳලා රෑ එන්න මේ ගෑණි මහ වල් ගෑණියක් නරක ගැහණියක් මෙයා බුදුහාමරට අපහාස කරන්න සංඝයාට අපහාස කරන්න ගිහිල්ලා තියෙන්නේ ඔය ගෑණි මරමු. අර පිරිස බේබද්දන්ට නිවට බමුණු ටික මොකද කරේ? බේබද්දන් කිව්වා මේ ගෑනු කෙනා මරලා දාන්න. මරලා නිකන් හිටියේ නෑ. මරලා මොකද කරන්නේ? මේ තරුණ දිව්‍යාංගනාවක් වගේ කාන්තාව ඝාතනය කළා. මල සිරුර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සුගන්ධ කුටිය ළඟ ඉතින් මේ මල් පූජා කරන්න කියන ඒ කාලේ ඉතින් බුදුහාමුදුරුවෝ ගෙනෙන හැමෝම මල් අරගෙන ආවා. ඒ ස්වභාවික මල් දෙවියන් සතුටු කරන මහා පින්කම. ලෝකෙ නැති රටේ නැති කොළ මල් ගේන සමහර ඉතින් මල් ගේනෙම නැහැ. මේ පිරිවැජිය මේ මොකද කරන්නේ? සුන්දරිය මරලා බුදුහාමුදුරන්ට ගෙනපු මල් ගොඩ ඇතුළෙම මරලා ඉවරලා මේ ගෑණිගේ මලමිනිය හැංගුවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු සුගන්ධ කුටියට පිටිපස්සේ තිබුණ අර මල් කසල ගොඩ ඇතුළේ. ඒක ඇතුලේ හංගලා තියලා සුන්දරී පිරිවැජියේ මරලා හංගලා ජේතවනාරාමේ මල් ගොඩක් ඇතුලේ හංගලා තිබුණා කියලා බොරු ප්‍රචාරයක් ලෝකෙ පුරාම යවලා පස්සේ මොකද කරන්නේ? මේ නිවට බමුණෝ හැමතැනම ප්‍රචාරය කරා. දැන් හදනගේ ඉතින් රූපවාහිනී තියෙනවා, හොට් නිවුස් තියෙනවා. දැන් ඒ වෙලේ උණු ආප බානවා වගේ තප්පරෙන් දෙනවා. ඉතින් ඒ නිසා මේ අලුත් තොරතුරු හොයන එක තමයි ඔය කේලම් කියන අකුසල කර්ම කරන පුද්ගලයන්ගේ එක්තරා අකුසල කර්මයක මහා කර්ම විපාකයක් හැටියට දන්නේ නැහැ සමහරලාට. ඔය
මාධ්‍යකරුවන් වෙලා සමහර ඇත්තෝ උපදින්නේ. පත්තර ලියන අයත් බොරු ලියන අය ඉන්නවා, ටීවී එකට රේඩියෝ එකට කතා කරන අයත් බොරු කියන අය ඉන්නවා. හැමෝම නෙමෙයි. ඒ අකුසල කර්ම වලටම උපදිලා ඒ දැනුමත් එක්ක ඇවිල්ලා ඒ හැඩයත් එක්ක ඇවිල්ලා ඉන්න කර්ම විපාකම තියෙනවා. දැන් මේ නිවට මොකද කරන්නේ? මේ ගෑනු ළමයා මරලා මල් ගොඩේ හංගලා මුළු පළාතෙම ප්‍රචාරය ඇදී. මේ බුදුහාමුදුරුවෝ තමයි මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමයි මේ ගෑනු කෙනා විනාශ කළා මරලා මල් ගොඩ ඇතුලේ හංගලා. පස්සේ මොකද කරන්නේ? නොයෙකුත් කැළඹිලි මුළු සවැත් නුවර පුරාම සෙනගතරේ ඇති වුණා. බුද්ධ ශ්‍රාවකයන්ට එරෙහිව ගල් මුල් වලින් ගහන්න, නින්දා අපහාස කරන්න, සම්බුද්ධ ශාසනය බැබලිලා තිබුණු වෙලාවක සමහර ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරවයෙන් රැකගත්ත දායක පිරිසකුත් හිටියා. අන්තිම කඩලා බිඳලා විනාශ කරලා හානි කළා. ජේතවනාරාමයේ විනාශයක් කරන්න මේගොල්ලෝ පෙළඹුණා. පෙළඹිලා මහා සංඝයා වහන්සේට පාර දකින්න අයට නින්දා අපහාස කරන්න පටන් ගත්තා. මේවා කළා මොකද කරේ? අන්තිමට මේ මල්ල දාපු මේ කාන්තාව මේ වලමිනිය අරගෙන නගර වටේ අරගෙන යන්න ගත්තා. අරගෙන යනකොට මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ළමයා දූෂණය කළ විනාශ කළ මරලා හංගලා බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ මේ වගේ අපරාධකාරයෝ පව්කාරයෝ කියලා යාර ජනතාවට ඉතින් මේක පෙන්න කරේ තියන් මුළු නුවර වටේම ගියා. ඉතින් රජතුමා ඇමතිවරු කරුණු පිරික්සා අල්ලස් අරගෙන මේ ගෑනම මරපු බේබද්දු ටික අල්ලගෙන ප්‍රශ්න කරලා මේක අපරාධයක් කියලා හඳුනාගෙන ඒ අයට දඬුවම් දීලා ඊළඟට මෙවැනි සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ ළමකට ආටවත් සිහිනෙන්වත් වරදක් කරන්නේ නැති ලෝතර බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ තුලම යන බුද්ධ ශ්‍රාවකයෝ ඉතින් ඉන්නවනේ. ඒ සියලු දෙනා වහන්සේලාට නින්දා අපහාස කරමින් මෙහෙම මේ මහා මණ්ඩ ප්‍රචාරය යනකොට ඉතින් රජවරු කල්පනා කරා මේක මේ විදිහට වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ වගේ අපරාධකාරයෝ නෙමෙයි. කවදාකවත් ඒක එන විදියක් නැහැ කියලා ඉතින් මේක සාකච්ඡා කළා. මේ සුන්දරීව මරපු සුන්දරීව මලමිනියස් කරලා ඉවරලා රජවරු මොකද කරන්නේ? මේ නිවටයන්ට දඬුවම් දීලා මේ බේබද්දන්ට දඬුවම් දීලා අන්තිමේදී එදා හවස ධර්මදේශනාවේදී මෙන්න මේ බොරු කියන බොරු කරවන මේ බොරු කියලා මේ අපරාධයක් කරපු නිවටයන් සහ මේ පුරාසොඬුන් අල්ලා උන්ට දඬුවම් දීලා උන්ට දෙතිස්වද්ද දීලා රජවරු බුදුහාමුදුරන්ට කියන සමාව අරගෙන මේ ප්‍රශ්නේ විසඳුවා. එදා බුදුරජාණන් වහන්සේ මේ කතාව නිමිති කරගෙන බොරු කියන තැනත්තා පව්කම් කරලා එක කලේ නැහැ කියන තැනත්තා මේ දෙන්නම අපායට වැටලා මේ නිහිනකම් කළා මිනිසුන්ගේ මෙලොව ජීවිතෙත් පිරීලා පරලෝක ජීවිතෙත් පිරීලා පායෙම ඉපදීම ලබනවා කියන ධර්ම දේශනාව තමයි මේ ගාථාවෙන් දේශනා කළේ. එතකොට පින්නතුනි අපි ඇහැට දැකපු නැති දෙයක් කනට අහපු නැති දෙයක් තවත් කෙනෙක් එක්ක කතා බහ කරනකොට බොහොම කල්පනාවෙන්ම කතා කරන්න ඕන. බොහෝ විට ඒක අකුසල් වෙන්න තියෙනවා. දැන් බලන්නකො කොයි තරම් බොරු කියන අය ඉන්නවද කියලා. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අපි කට ඇරියොත් බොරු කියන අය ඉන්නේ. බොරු කරනවා. සමහරු ඒක රජවරුන්ගේ ඉඳලා පල්ලෙහැම මට්ටමේ දක් නොයෙකු ශේස්ත්‍රවල ඉන්න සියලු දෙනා තුල තියෙන කෙලෙස් වල බලපෑමක් නිසා තමයි මේ මහා පින්කම පිකරගන්න. විශේෂයෙන් මේ බොරු කියන පුද්ගලයාට ඕනෑම අකුසලයක් ඕන බරපතල පාප කර්මයක් කරන්න පුළුවන්. නිසා පින්නතුනි බොරු කියන එක හොඳ නැහැ. පොඩි කාලේ ඉඳලම මේ පන්සිල් ආරක්ෂා කරන්න අපේ දරුවන්ට අපි උගන්වන්න ඕන. ඒකිනුත් බොරු කියන මිනිස්සයාට මේ පහම කඩලා බොරු කියන්න පුළුවන් මම එහෙම කළේ නැහැ කියන. මිනිසෙක් විනාශ කරන්න තියෙන ලොකුම අකුසල කර්මය තමයි බොරු. මට මතකයි මේ බොරු නිසා
මම දන්න පවුල් අවුල් වෙලා තියෙනවා. විශේෂයෙන් විවාහ ජීවිත දෙදරලා තියෙනවා. කේලම් බස් බොරු කියවලා පවුල් ගිනි තියවලා තියෙනවා. එක එක්කෙනා කොටවලා තියෙනවා. එහෙම මහා මෙලෝ වශයෙන් අලු එනවා වගේ තමයි මේ ගින්නයි දුමයි දූවිලයි නගිනා වගේ තමයි බොරු කියන පුද්ගලයන් නිසා මහා විනාශයක් සිද්ධ වෙනවා. මේ බොරු කියන ගිහි පැවිදි දෙගොල්ලම මහා හානියක් කරනවා. මහා බරපතල පවක් කරගන්න. අනිත් එක තමයි බොරු කියන එක විතරක් නෙමෙයි. මේ පව්කම් කරලා මේ පාපය කරලා බොරු විතරක් නෙමෙයි සත්ත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, සුරාව, සූදුව මේ කියන නොයෙකුත් පව්කම් කරනවා. වැරදි වැඩ කරනවා. වැරදි වැඩ කරලා උසාවියටත් ගිහිල්ලා බොරු කියන. එහෙම කළේ නැහැ කියලා. බොරු කියලා හිරේට යන ගමනුත් දඬුවම් ලබනොත් ඒගොල්ලෝ කියන අපි එහෙම එකක් කරේ නැහැ. එක කුමන්ත්‍රණයක්. ඒවා ඔක්කොම පරිගැනීම නැහැ. වැරදි කළා තියෙනවා. වැරදි කළා තියෙන මිනිස්සු වැරදි නොකළා කියන එක හොඳ නැහැ. ඒක අර බොරු කියනකට වඩා බරපතලයි. මෙලොවමත් නින්දා පහසු විඳින් මහා පව් අර දේවල් අපේ අතින් මිනිස්සු අතින් සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන ගිහි පැවිදි අපි හැමෝම බොරුව කරන්න හොඳ නැහැ. මොකද අපි මැරෙනවානේ. තමන්ගේ ජීවත් වීම සඳහා යමක් ජීවත් වෙන්න තිබුණා නම් ඇතිනේ. සමහරු ධනය බලය නිලය මේ කියන දේවල් එකතු කරන්නේ බොරු කියා නොමරනවා කියලා හිතලානේ. අංශාන්ගේ ජීවිත වෙන යමක් තියෙන්න ඕන. අපි හැමෝම අපි මේ කෙටි කාලීනව ජීවත් වෙන්න. ටික කාලයක් ජීවත් වෙන්න තැහෙන බොරු කියනවා. රත්තරන් අම්මේ තාත්තේ බොරු කියන්නේ. තරුණ පුතේ දුවේ සිහිනෙන්වත් මේ රත්තරන් දරුවන්ට මතක් කරන්නේ බොරු කියන්නේ. හැදෙන වැඩෙන පුංචි දරුවන්ට අපි උගන්වන්න ඕනම ඇත්ත කියන්න. බොරු කියන එක තරම් මහා බරපතල පාපයක්. තවත් ඉතින් ඔය ජේතවනාරාමේ වෙච්ච සිද්ධිය වගේ දේවල් අපේ රටේ කොච්චරනම් තියෙනවද? අද ඊතරම් බරපතල මිනිමරුම් මරවම නැතුණාට බොරු චෝදනා අභූත චෝදනා එල්ල කළා ඊටාම වටිනා පුද්ගලයෝ සමාජයේ කොන් කරවන තරමටම මේ පිළිලයක් වෙලා තියෙනවනේ ලංකාවේ නම්. කොච්චර බණ ඇහුවත් යමක් කමක් ඥාන්තම් ඉගෙනගෙන හොය ඉහළට එනවා නම්, ව්‍යාපාරිකයෙක් හැටියට ඉහළට එනවා නම්, දේශපාලඥයෙක් හැටියට එනවා නම්, පැවිද්දෙක් හැටියට ඉහළට එනවා නම්, මෙව්වට හතුරුකම් කරන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඊළඟ ඉන්න මිතුරු. ඒකට අපේ හතුරුකම අපිට ඇති වෙන මේ හතුරුකම් අපිට ඇති වෙන්නේ සංසාරේ කරපු අකුසල කර්ම වල බලපෑම. මේ නිසා බොරු කියන එක බොරුව නිසා අනිත් සියලුම කෙලෙස් වැඩෙන. බොරුව නිසා සත්ත්ව ඝාතනේ, හොරකම, කාම මිත්‍යාචාරය, සුරාව, සූදුව කියන මේ පව් ඔක්කොම කරන්න පුළුවන් බොරු මිනිහාට. බොරු කියන මනුස්සයන්. බොරු කියන මනුස්සයන් ඕනම කෙනෙකුට බොරු කරන මිනිහත් එහෙමයි. ඕනම වැරදක් කරලා නිවැරදි කාර්යයක් හැටියට පෙනී ඉන්න පුළුවන්. හැබැයි උනාට තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඒ නිසා පින්වත්නි අපි සිහිනෙන්වත් වැරදි කරන්න හොඳ නැහැ, පව්කම් කරන්න. පුළුවන් තරම් සත්ත්ව ඝාතනයෙන් වැළකෙන්න ඕන. අනුන්ගේ දේවල් හොරකම් කරන්න කොහොමත් හොඳ නැහැ. හැම කෙනෙක්ම දුක් මහන්සියලා යමක් උපයාස අපයා ගන්න ඒවා විනාශ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් ওই කාම මිත්‍යාචාරය නම් හරි බරපතල විදිහට සිද්ධ වෙන එකක්. ඒවා කරන්න හොඳ නැහැ. බොරු කියන එක නම් කොහොමත් හොඳ නැහැ. සුරාව, සූදුව, රැබ්බැයි වෙලා විනාශකාරීව බවට පත් වෙන්නේ. එනම් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ගාථා ධර්මයේ මේ අභූතවාදී කියන බොරු කියන තැනත්තා, අනුන් බොරුවෙන් රවටන කෙනා, අනුන්ට ගරහන, අනුන්ට නින්දා කරන, නිගා කරන, මේ නොකළ යුතු දේවල් කළා කියන පුද්ගලයා තමයි මේ අභූතවාදියා කියලා කියන්නේ. තේ උබෝ මනුජං, ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක් ඉන්න බොරු කියමින්
මිනිසා හා පව්කම්කොට නොකළමී කියන මේ දෙන්නම්. පරත්ත සමා භවන්ති කියන්නේ පරලොවදී සමානවීම අපායේදී පැද්මෙන් සමුවත් විපාකයේද විඳින වශයෙන් බොහෝ පව් කළ අය බොහෝ කලක් දරුණු දුක් විපාක දුන්නත් ඒ බොරුවෙන් පාපයෙන් අයින් වෙන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා. එහෙනම් අද ඉතාමත්ම ගෞරවයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කළේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙක් අතින් මේ බොරු කියන කීබේ කියවෙන දෙයක් වැරදි කර නොකරනවා කියන සුදනන් වගේ සුදනියන් වගේ ඉන්න අය ඉන්නවා. මේ වයින් අපි වෙන් වෙමු. අපි ටික කාලයක් ජීවත් වෙන්න අපි බොහොම සුළු කාලයක් ජීවත් වෙන අපිට මේ සුළු කාලයේ තුලදී බොහෝ පින් කරගන්නනේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැති රටවල් කොච්චර තියෙනවද? බුදු බණ පදයක් අහන්න නැති දැන් කොච්චර තියෙනවද? බුදු බණ පදයක් අහනවා තියත් අඩුම ගන්න බුදු පිළිමයක් දකින්න, බණ පොතක් දකින්න, අහන්න, බලන්න, කියවන්න වාසනාවක් නැති මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉපදලා තියෙනවද? අපි පෙර සංසාරේ මේ වගේ පුණ්‍යවන්ත දේශයක ඉපදලා පින් ඇති දෙමව්පියොත් එක්ක ඇසුරට වැටිලා පින් ඇති සහෝදර සහෝදරයන් ඥාතීන් ස්වාමි බිරින්දෑවරු හැටියට එකට එකතු වෙලා අපිටත් මේ තරම් කල්යාණ මිත්‍රත්වයෙන් බණ භාවනා කරගන්න සත්‍යවාදී පුද්ගලෙක් වෙන්න බැරි නම් ආය වෙන කවුද ඕක කරන්නේ? එහෙමනම් අද බණ අහපු සියලු දෙනාට ලෝකෙ පුරා ඉන්න සියලු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හැමෝම ඉපදුනා වගේම මැරෙනවා. අපි බොරු කියන්න හොඳ නැහැ. වැරදි කර නොකරයි කියන්න හොඳ නැහැ. මේ දෙකම කරන අය අනිවාර්යෙන් පාපයට යනවා. අපායට යනවා. මේ අපායෙන් වැළකී සුගතියක උපදින්න බුදු බණම ඔබට පිහිට වේවායි එක හිතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. වාසනාවන්ත පින්නතුනි, අද දින ධර්ම දේශනාව සිදු කිරීම සඳහා දායකත්වයේ දක්වන්නේ නොම්බර 493 1 ඒ නිවසේ මාකොළ උතුර මාකොළ පදිංචි DPR රණසිංහ සහ WS ටිනීෂියා ප්‍රියංගිකා නෝනා මහත්මිය විසින්. මේ දෙදෙනාම ප්‍රාර්ථනා කරන්නේ මාකොළ උතුරේ මාකොළ පදිංචි පින්වත් DPR රණසිංහ මහත්තයත් ටිනීෂියා ප්‍රියංගිකා අපේ නෝනා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නේ ධර්ම දේශනා සිදු කරන ලැබූ පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම DPR රණසිංහ සහ එම නෝනා මහත්මියගේ වැඩිමල් පුතුවන කාවින්ද මිලාන් රණසිංහ ඒ රත්තරන් දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගය 2016 විභාගයේ සාර්ථකව නිම කරගෙන ඒ දරුවාට සාර්ථක ප්‍රතිඵල ලබාගෙන පින් ඇති දරුවෙක් හැටියට රට ජාතියට සමාජයට වැඩ කරන්න අධ්‍යාපන කටයුතු දියුණු වේවා ප්‍රාර්ථනා කරනවා. දෙවැනි පුතුවන අචින්ත නිලාන් රණසිංහ පුතුට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම, වගේම ගාල්ල ගින්තොට ගංගාතිලක මහා විහාරයේ වැඩ සිටින කටුවන සෝබිත අපේ ස්වාමීන් වහන්සේගේ 27 වෙනි ජන්මදිනය මේ දවස්වලම තමයි තිබිලා තියෙන්නේ. උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න. මහා සංඝරත්නයට ආදරය කරන, ධර්මයට ආදරය කරන, බුදුරජාණන් වහන්සේට ආදරය කරන තුනුරුවන් කෙරෙහි මහා ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන මාකොළ උතුරු මාකොළ නොම්බර 493 1 ඒ නිවසේ පදිංචි පින්වත් අපේ DPR රණසිංහ මැතිතුමාටත් WS ටිනීෂියා ප්‍රියංගිකා නෝනා මහත්මියටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ පුතුන් දෙදෙනාටද නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා. මේ පින්වත් රණසිංහ මහත්තයා ප්‍රියංගිකා නෝනා මහත්මිය හදා වඩා තබා අභාවයට පත් වූ ඥාතීන්ට මේ පින නිවන් පිණිස වේවා. විශේෂයෙන් මීට වසර 36කට පෙර පරලෝසපත් DWS ආර්යදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත්, මීට වසර 3කට පෙර පරලෝසපත් ඩොන් ඩග්ලස් රණසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඩොන් වික්ටර් රණසිංහ සහ ජොසිනෝනා රණසිංහ ආච්චි අම්මා ඇතුළු පවුලේ 9 මිය පරලෝකීය
වර්ග පරම්පරානුයාත ඥාතීන්ට සංසාරගත ඥාතීන්ට මේ පින නිවන් විරස වේවායි ප්‍රාර්ථනා කරන අතර අවසාන වශයෙන් පවුලේ තෑම සියලු දෙනාටම ධර්මදේශනාව ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු යහපතම වේවායි ප්‍රාර්ථනා කරන්නේ පින්වත් රණසිංහ සහ ටිනීෂියා ප්‍රියංගිකා නෝනා මහත්මිය විසින්. ඔබ සියලු දෙනාට මේ ධර්ම දේශනා කිරීමේ කුසල් බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවායි හදවතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. බිනෙන් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ උඩුපිල දෙල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යොවුන් සිතට දහම් සිසිල් නිර්මාතෘ කොට්ටුන්න සිරිදේව මිත්ත යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබටත් දායක වෙන්න පුළුවන්. නෙත් FM රේඩියෝවේ සතියේ දිනවල රාත්‍රී 9ට විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 077 77 25 214 077 77 25 214 සතියේ දිනවල උදෑසන 9ත් සවස 5ත් අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශන අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශනාවන් සඳහා දායකත්වය ලබා දීමට පිවිසෙන්න www.ban.lk අපගේ වෙබ් අඩවිය වෙත.